right program පාඩමේ රිවයිස් එකක් කියන්නේ රිවයිස් එක කියලා කියන්නේ අතෑරුණු කරුණුත් එක්කලා සාරාංශගතව මේක සාකච්ඡා කරන් ඉක්මනට ඉවර කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒතර ගෙසටි සාකච්ඡා කරා ක්‍රම ලේඛන දෙකම පාඩමේ පරිගණකයේ භාවිතයෙන් ගැටලුවක් විසඳද්දී පරිගණකයේ භාවිතයෙන් ගැටලුවක් විසඳද්දී අපිට අනුගමනය කරන්න වෙන ප්‍රධාන පියවර හතරක් තියෙනවා. ඒ ප්‍රධාන පියවර හතරෙන් අපි ඇල්ගොරිතම් එකක් ගොඩනැගීම කියන එක තමයි අපි වැඩිපුරම සාකච්ඡා කරන්නේ සහ වැඩිපුරම අවධානය යොමු කරගන්න ඕනේ මෙතනට. මේක තමයි අමාරුම කොටස ඇල්ගොරිතම් එක නිරූපණය කරන එක. ඇල්ගොරිතම් එකක් නිරූපණය කරන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඇල්ගොරිතම් එකක් නිරූපණය කරන්න ප්‍රධාන ක්‍රම දෙකයි. එකක් තමයි රූපමය ආකාරය සහ අනික තමයි ලිඛිතමය ආකාරය. ලිඛිතමය ආකාරය. ඉතින් රූපමය ආකාරයට භාවිත කරන සංකේතයට ගියසදී මම පැහැදිලි කරා. ඒ වගේම ලිඛිතමය ආකාරයට භාවිත කරන වචන ටිකත් මම පැහැදිලි කරා. ඊළඟට මේක තමයි පරිගණකයේ තේරෙන භාෂාවෙන් ලියන කෝඩ් එක. ඒකට පාවිච්චි කරන වචන ටිකත් මම සාමාන්‍ය පරිදි දල වශයෙන් ඔයාලට අවබෝධයක් ලබා දුන්නා. ඊළඟට අපි උදාහරණයක් ගත්තා. ගැලින් සරහනක් ඇඳලා සංඛ්‍යා 3ක් ඇතුළත් කරලා ඒ සංඛ්‍යා 3 එකතුව මධ්‍යන්‍ය ඒ වගේම හොයලා ඒවා ප්‍රතිදානය කරන්න සුදුසු ගැලින් සරහනක් මම නිර්මාණය කරා. ඒක පැහැදිලි කරා මේක අපි ලියද්දි කොහොමද ලියන්නේ කියන එක. මේ පිළිබඳව අපි සාකච්ඡා කරා. මේකේ ඇයි මෙහෙම n1 n2 n3 කියලා දාන්න කියන එක මම පැහැදිලි කරලා කිව්වා. මේ වරහන් ඇතුලේ n1 කියන එක දාන එකකින් අපි නිරූපණය කරන්නේ මෙයා first number කියන වචනේ නිරූපණය කරන්නේ n1 මගින් second number කියන වචනේ නිරූපණය කරන්නේ n2 මගින් third number කියන වචනේ නිරූපණය කරන්නේ n3 මගින්. එහෙනම් මේ සමාන ලකුණෙන් අපි අදහස් කරන්නේ මේ සමාන ලකුණෙන් අදහස් කරන්න හොඳට මතක තියාගන්න දකුණු පැත්ත වම් පැත්තට ආදේශ කිරීමක් තමයි සමාන කිරීමෙන් අදහස් කරන්නේ. ඒකට අපි කියනවා ආදේශ කිරීම නැත්නම් assigning පවරනවා කියලා කියනවා. ඊළඟට average එකත් අපි total එක 3න් බෙදලා average එක හොයලා ඒකත් ආදේශ කරලා තියෙනවා. ඊට මම හොඳටම පැහැදිලි කරා මේ total එක ඇයි මෙහෙම total කියලා උඩුකම ඇතුලේ දාන්නේ සහ ඇයි මෙහෙම total එක වෙනම දාන්නේ කියන එක. ඒ වගේම average එකත් ඇයි මෙහෙම දාන්නේ ඇයි average එක සාමාන්‍ය පරිදි දාන්නේ කියලා. તો මේක තමයි program එක. මේක program එක කියන්නේ මේක තමයි ව්‍යාජකීතිය. ඉතින් ව්‍යාජකීතියේ Pascal වලින් ඒ විදිහටම ලියලා තියෙනවා මෙතන. ව්‍යාජකීතියේ Pascal වලින් ඒ විදිහටම ලියලා තියෙනවා. නේ. එතකොට මෙතනදී අපි සාකච්ඡා කරා ඇයි මේ එහෙනම් මේ උඩ ටික මොකද්ද? program එක නම් මේකේ ඉන්නේ. Pascal program එක නම් මේ තියෙන්නේ. ඇයි මේ උඩ ටික? මේ උඩ කොටසෙන් අපි නිරූපණය කරන්නේ මොකක්ද? මේ program එක හඳුන්වා දීමක්. program එක හඳුන්වා දෙනවා. program එකේ නම හඳුන්වා දෙන්න ඕනේ. program එකට දාලා නම හඳුන්වා දෙන්න ඕනේ. ඊළඟට දත්ත ගබඩා කරන්න විචල්්‍ය හඳුන්වා දෙන්න ඕනේ. දත්ත ගබඩා කිරීම සඳහා විචල්්‍ය හඳුන්වා දෙන්න ඕනේ. විචල්්‍ය වර්ග හඳුන්වා දෙන්න ඕනේ. විචල්්‍ය වල නම් සහ විචල්්‍ය වර්ග ටික කියන්න ඕනේ. ওই ටික ගැන සාකච්ඡා කරන අතරතුර අපි එකපාරටම මාරු වුණා මෙන්න මෙතනට. Pascal භාෂාවේ හඳුන්වනයක් කියන්නේ විචල්්‍යයක් නියතයක් ක්‍රම ලේඛන නාමයක්. හඳුන්වනයක් කියන්නේ විචල්්‍යයක් නියතයක් ක්‍රම ලේඛන නාමයක්. මොනවද මේ විචල්්‍ය කියන්නේ? විචල්්‍ය කියන එක මම වෙනම පැහැදිලි කරා. විචල්්‍යයක් කියලා කියන්නේ පරිගණකයේ තුල දත්තයක් යම් අපි පරිගණකයට ඇතුළත් කරන දත්ත අපි දන්නේ නැහැ කීයක් එයිද කියලානේ. මම කිව්වා මේකේ මම ගිය සතියේ වෙනම ඉරක් ගහලා දෙකට වෙන් කරලා මම පැහැදිලි කරලා දුන්නා program එකයි useයි. නේ අපි මේ programming වලදී හැම වෙලේම ඔළුවේ තියා ගන්න ඕන එකක් තමයි එක පැත්තක ඉන්නවා program. يعني එක පැත්තක program එක තියෙනවා. අනිත් පැත්තේ වැඩ කරන්න ඉන්නවා user ඉන්නවා. right? මම ගිය සතියේ පැහැදිලි කරා අපි program එක මේ පැත්ත කියලා හිතුවොත් user ගන්න අනිත් පැත්තට. user කියලා කියන්නේ program එක run කරන එක න ะ. අපිනේ user. දැන් ATM machine එක ගනුදෙනු කරන්න කිව්වොත් ATM යන්ත්‍රය තමයි program එක වෙන්නේ. ATM යන්ත්‍රය තමයි program එක වෙන්නේ.
අපි තමයි යූසර් වෙන්නේ. එතකොට මෙතනදී අපි ඉස්සල්ලාම කිව්වා ප්‍රෝග්‍රෑම් එක විසින් අපට ප්‍රෝග්‍රෑම් එක විසින් මෙයා අපට මැසේජ් එකක් දෙනවා මොකක් කියලා ඉස්සල්ලාම. ඔව් අපි අර ත්‍රිකෝණාශ්‍රික වර්ගඵලය හොයන ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරොත් නේ. ඉස්සල්ලාම length එක input කරන්න කියලා පණිවිඩයක් දෙනවා අපිට. length එක input කරන්න කියලා පණිවිඩයක් දෙනවා. එතකොට පරිශීලක length එක යවනවා. 30යි කියලා යවනවා. එතකොට ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ මොකද කරන්නේ? L කියලා භාජනයක් හදාගෙන L කියලා දත්තයක් හදාගෙන ඒකට ආදේශ කර ගන්නවා කීයද? 30. ඊළඟට ආයෙ ප්‍රෝග්‍රෑම් එක විසින් යූසර් මැසේජ් එකක් යවනවා width එක ඇතුළත් කරන්න කියලා. පළල ඇතුළත් කරන්න කියලා. පරිශීලක මොකද කරන්නේ? පරිශීලක එයාතේ තියෙන පළල 20යි 20 ඇතුළත් කරනවා ප්‍රෝග්‍රෑම් එක. ප්‍රෝග්‍රෑම් එක ඇතුලෙන් 20 කියන ඉලක්කමත් යම් අකුරකට නියෝජනය කරගන්නවා. W අකුර නියෝජනය කරනවා. ඊළඟට මේක ඇතුලේ සිද්ධ වෙන දෙයක් තමයි A කියන එක සමානයි L කියන එක ගුණ කිරීම L කියන භාජනය තුල තියෙන දත්තය ගුණ කරනවා W කියන භාජනයෙන් දත්තය. එතකොට ඔයාලට A කියන භාජනයට වැටෙනවා මොකද්ද? A කියන භාජනයට වැටෙනවා 2 3 6යි. 600 A කියන භාජනයට. ඊළඟට ප්‍රෝග්‍රෑම් එක කරන්නේ පරිශීලකට ප්‍රතිදානය කරනවා ඒ වල අගය මෙන්න මේ A කියන අගය පරිශීලකට ප්‍රතිදානය කරනවා. එතකොට පරිශීලක දකින්නේ කීයද? 600 කියන ඉලක්කම දකිනවා. එතකොට මේක තවදුරටත් අර්ථවත් කරන්න ඕන නිසා අපි මේක ප්‍රතිචාරය දක්වන විදිහ පැහැදිලි වෙනස් කරා. තවදුරටත් පැහැදිලි කරන්න ඕන නිසා මේක අපි ප්‍රතිදානය කරනවා මෙන්න මෙහෙම. area is කියන වචනේ දාලා මේ උඩුකම ඇතුලේ දාන වචනේ area is සමග a කියලා ප්‍රතිදානය කරනවා. එතකොට ඇත්තටම ප්‍රතිදානය වෙන්නේ area is කියන වචනේත් එක්ක උඩුකම එක්ක තියෙනවන්නේ. උඩුකම එක්ක තියෙන නිසා area is කියන වචනේ එනවා. area is කියන වචනේත් එක්ක area is කියන වචනේත් එක්ක දැන් a කියන එක ප්‍රතිදානය වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ ප්‍රතිදානය වෙන්නේ නැත්තේ. ඒ කියන එක ප්‍රතිදානය වෙන්නේ නැහැ. ඒ කියන්නේ විචල්‍යයක්. එහෙනම් ඒ කියන්නේ විචල්‍යයක් කියන්නේ යම් කිසි දත්තයක් ඒ ඇතුලේ ගබඩා වෙලා තියෙනවා. එහෙනම් දැන් ඒ අගය තමයි එළියට ප්‍රතිදානය වෙන්නේ. ඉතින් මේක තමයි අර්ථවත් ප්‍රතිදානයක්. මේක අර්ථයක් නැහැ. 600 විතරයි ප්‍රතිදානය වෙන්නේ. ඉතින් ඕක ඇතුලේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ හැදෙනවා දත්ත ගබඩා තුනක්. මොනවද? L කියලා දත්තයක් ගබඩා කරන්න ගබඩාවක් හැදෙනවා. W කියලා දත්තයක් ගබඩා කරන්න ගබඩාවක් හැදෙනවා. A කියලා දත්තයක් ගබඩා කරන්න ගබඩාවක් හැදෙනවා. ඔය වගේ ගබඩා හැදෙනවා. මෙන්න මේවට කියනවා විචල්්‍ය නැත්නම් variables. විචල්්‍ය එහෙම නැත්නම් variable. එහෙනම් Pascal program එකක විචල්්‍ය ඇතුලේ තියෙන දත්ත විචල්්‍ය ඇතුලේ විවිධාකාරයේ දත්ත ගබඩා වෙනවා. right? එහෙනම් ඒකයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. විචල්්‍යයක් නියතයක් ඕ ක්‍රම ලේඛන නමක් හඳුන්වා දෙද්දී අපි පාවිච්චි කරන නම් අපි හඳුන්වන කියලා කියනවා. එහෙනම් Pascal program එකක හඳුන්වනයක් ලියද්දී සැලකිලිමත් යුතු කරුණු අපි ගේසදී සාකච්ඡා කරා. ඒකලා මේවට හරි වැරදි දැම්මා. එතනින් තමයි ගේසදී පාඩම ඉවර කරේ අපි. මේ එකක් හරිද වැරදිද කියන එක සාකච්ඡා කරා. ඊට පස්සේ මෙතන එන්න ඕනේ දැන්. මෙතන එන්න ඕනේ. බැලුවා නම් තමයි හොඳ. ඔයාලා මේක ඊට පස්සේ පරණ වීඩියෝ එක බලන්න නැත්තම් ඒක බලලා ඊට පස්සේ මේක බලන්න. එතකොට තමයි අවබෝධයක් එන්නේ. මම මේක වීඩියෝ එකට රෙකෝඩ් කරලා දාන්න. right. එතකොට මෙතනදී එහෙනම් අපි මෙතන සාකච්ඡා කරා ගිය සතියේ ව්‍යාජකයේදී හැදෙන විදිය. අය බලමු Pascal එකේ හැදිලා තියෙන විදිය. එහෙනම් මම කිව්වා ව්‍යාජකයේදීක් ලියද්දී
අපි begin කියන වචනේ පාවිච්චි කරනවා. එහෙනම් Pascal වලත් ඒ begin වචනේ ඒ විදිහටම පාවිච්චි කරලා තියෙනවා. Pascal code එක. මේක තමයි පරිගණකයට තීරණ කෝඩ් එක මේ Pascal එක. Pascal එක කියලා කියන්නේ Pascal කියලා කියන්නේ පරිගණකයට තීරණ කෝඩ් එක. නේ? මේක කම්පියුටරට තීරණේ. අපිට තීරණේ නැහැ. අපිට තේරෙනවා නම් අපි ඒක ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න ඕනේ. මේක ඕනම කෙනෙකුට තේරෙනවා. මේකත් ඕනම කෙනෙකුට තේරෙනවා. මේකත් ඕනම කෙනෙකුට තේරෙනවා. මේක ව්‍යාජකයේ තියෙන. ඒවා ඕනම කෙනෙකුට තේරෙනවා. Pascal එක ඕනම කෙනෙකුට තේරෙන්නේ නැහැ. එහෙනම් මෙන්න බලන්න begin එක මෙතන තියෙනවා. Pascal එකේ අනිවාර්යෙන් begin එක තියෙනවා. ඊළඟට මේකේ කරලා තියෙනවා input first number පළවෙනි සංඛ්‍යාව ඇතුළත් කරන්න කියලා මැසේජ් එකක් දීලා තියෙනවා. ව්‍යාජකයේ පළවෙනි සංඛ්‍යාව ඇතුළත් කරන්න කියලා තියෙනවා. එහෙනම් මේ Pascal එක ලියලා තියෙන්නේ මේ විදිහට right එල්ලෙන් ඔන්න ප්‍රතිදානය කරන්න මං කිව්වේ ප්‍රෝග්‍රෑම් එක විසින් ප්‍රතිදානය කරන්න ඕන ඉස්සල්ලාම මේ ප්‍රෝග්‍රෑම් එක විසින් ඉස්සල්ලාම ප්‍රතිදානයක් දෙනවා යූසර්ට length එක දෙන්න කියලා ප්‍රතිදානයක් කරාට පස්සේ තමයි යූසර් විසින් මේ තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්පුට් එකක්. මතක තියාගන්න මෙහෙන් මෙහෙට යනවා කියන්නේ මොකද්ද? මෙහෙන් මෙහෙට යනවා කියන්නේ අවුට්පුට් ප්‍රතිදානයක්. right ප්‍රෝග්‍රෑම් එකේ යූසර් යනවා කියන්නේ ඒකට අපි කියන අවුට්පුට් එකක් කියලා. right යූසර් ගෙන් ප්‍රෝග්‍රෑම් එකට එනවා කියලා කියන්නේ ඉන්පුට් එකක්. නේ දැන් ATM මැෂින් එකක් හිතන්නකෝ. ATM මැෂින් එකක් යූසර් ඉන්නවා. නේ නිකන් දාලා අදහසක් දෙන්න බලන්න. ATM මැෂින් එකක සහ යූසර් අතර සම්බන්ධතාවය කොහොමද ගොඩනගන්නේ? දැන් ඔයාලා ගිහිල්ලා තියෙනවනේ ATM එකකට. ATM එකට ඉස්සලාම ගිහිල්ලා තියෙනවද කියන්නකෝ. ඔව් සර්. right ATM මැෂින් එකට ගිහිල්ලා මෙහෙම බලන් ඉන්නවා. එහෙමද? ATM මැෂින් එකට ගිහිල්ලා මෙහෙම බලන් ඉන්නවා. එතකොට මෙයා හිතනවා මෙයා සල්ලි ගන්න ඇවිල්ලා තියෙන්නේ කියලා ඔයාලට සල්ලි ටිකක් දෙනවා. එහෙම දුන්නා මරුනේ. ATM මැෂින් එකට එහෙම හිතලා සල්ලි දෙන්න තිබ්බනම් මෙතෙන් ගිහිල්ලා බලන්න ටිකක් ඇඬු කඳුලින් බලන්න. ඒතර සල්ලි ටික වැඩිපුර එනවා. දැන් hina වෙලා හිටපන් සල්ලි අඩුවෙන් එන්නේ. එතන පොඩ්ඩක් පුළුවන් තරම් අරනවා. අදත් සල්ලි වැඩිපුර එනවා. එමෙන්න නැහැ ඉස්සලා මොකද කරන්නේ? ATM මැෂින් එකට ආවට ගිහිල්ලා මේ එයා ප්‍රතිදානය කරනවා නේද? ඔය ලස්සන සින්දුවක් එහෙම දාලා ඔයා ඉස්සලාම කාඩ් එක ඉන්පුට් කරන්න. ඔයාගේ කාඩ් එක ඉන්පුට් කරනවා. ඔන්න යූසර්ගෙන් ඉන්පුට් එක. ඊළඟට ATM මැෂින් එකෙන් මොකද කරන්නේ? ATM මැෂින් එකේ රහස් අංකය ගහන්න කියනවා. පින් නම්බරේ ගහන්න කියලා ඉල්ලනවා. ඔන්න ප්‍රතිදානයක්. පින් නම්බරේ එන්ටර් කරන්න කියලා ඉල්ලනවා. යූසර් මොකද කරන්නේ? පින් නම්බරේ ගහන. ඔන්න ඉන්පුට් එක. යූසර් දෙන්නේ ඉන්පුට් එක. එහෙනම් මේ පැත්තට තියෙන ඉන්පුට්. අනිත් පැත්තට තියෙන මොනවද? මේ පැත්තට තියෙන අවුට්පුට් ප්‍රතිදාන. ඊළඟ මොකද කරන්නේ? පින් නම්බරේ හරිනම් මෙයා ඇතුලේ චෙක් කරනවා පින් නම්බරේ හරිනම් මෙයාට කියනවා අවුට්පුට් එකක් දෙනවා සල්ලි දාන්න. සල්ලි අවශ්‍ය ගණන ඇතුළත් කරන්න කියලා. amount එක type කරන්න කියලා කියනවා. එතකොට user මොකද කරන්නේ? amount මේ කළු පාටෙන් ලියන request කරනවා. amount එක ඉල්ලනවා user මොකද කරන්නේ? amount එක දෙනවා. user amount එක දෙනවා. ඊළඟට ATM එක මොකද කරන්නේ? ඔව්. තියෙන ශේෂය ප්‍රමාණවත් නම් cash receipt සහ ATM card එක user දෙනවා. ඔන්න output. නේ? ඒ කියන්නේ මේ අපි කතා කරන්නේ එතකොට අපි කතා කරද්දී මේ input output ගැන කතා කරනවා. එතකොට මේ ATM වගේ program එකක නිරන්තරයෙන් output යනවා. ඒ කියන්නේ මේක බලන්න. program එක user ට length එක input කරන්න කියලා කියනවා. ඒක output එකක්. ප්‍රතිදානයක් user දෙනවා. user input එකක් දෙනවා. ATM මේ program එක width එක input කරන්න කියලා message එකක් දෙනවා. අන්න output එක. ඊළඟට user is input කරනවා. input එක. මේක in මේකත් in එසේ ඔන්න in දෙකයි ඊළඟට මේක out. මේකත් out. මේකත් out. හරිද?
එහෙනම් ඕක ඔළුවේ තියාගෙන බලන්න මෙතන දැන් මෙතන ඉස්ලාම ප්‍රතිදානයක් දෙනවා. මෙතන ප්‍රතිදානයක් දීලා දෙනවා සංඛ්‍යා තුනම ඇතුළත් කරන්න කියලා. මේක එහෙනම් මේක මතක තියාගන්න මොකද්ද මේ right ln out ප්‍රතිදානයක්. මේක ඇවිල්ලා ප්‍රතිදානයක් output එකක්. ප්‍රතිදානයක්. ඊටසේ ඔන්න read මේ read කියන්නේ ආදානයක්. අර සංඛ්‍යා තුන වෙන වෙනම දෙන්නේ නැතුව ඇතුළත් කරනවා එකවර. මේක ආදානයක්. ප්‍රෝග්‍රෑම් එකට ආදානයක්. ප්‍රෝග්‍රෑම් එකට ආදානයක්. මේවා විවිධ ක්‍රියාවලිනේ. මේ දෙකම සිද්ධ වෙන්නේ මොකක්දද? කම්පියුටර් ඇතුලේ. මේක ක්‍රියාවලිය. මේ දෙක ප්‍රතිදානය right ln පාවිච්චි කරන්නේ ප්‍රතිදානෙට කියලා ගියසති කිව්වනේ මේ. right සහ right ln මේ right ln පාවිච්චි කරන්නේ ප්‍රතිදානෙට. එහෙනම් ප්‍රතිදානයට. එහෙනම් total එක ප්‍රතිදානය කරන්නේ average එක ප්‍රතිදානය කරන්න කියලා කියනවා. මේකත් ප්‍රතිදානය output එක. ඒතකොට එහෙනම් මේ උඩ ටික මොනවද? මේක අනිවාර්යෙන් ඇවරළු පදයක්. මේකෙන් තමයි ප්‍රෝග්‍රෑම් එකේ නම දෙන්න ඕනේ. මේ ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා පරිගණකයට හඳුන්වලා දෙන්නේ මෙන්න මෙතන තියෙන නම. මේක හඳුන්වනයක්. total numbers. ඒකයි හඳුන්වනයක් තමයි ස්පේස් තියලා නැහැ. විවිධ සංකේත නැහැ. නේ. හඳුන්වනයක් නිසා. ඊළඟට මම කිව්වා අපි ඕනෑම ප්‍රෝග්‍රෑම් එකක දත්ත ගබඩා කරන්න ඉඩ ඕනේ නේ. දැන් සංඛ්‍යා තුනක එකතුව හොයන එකේ ප්‍රෝග්‍රෑමර් එකයි යූසර් ගැන හිතන්නකෝ. මේක නිරන්තරයෙන් ඔලුවට දාගන්න. එතකොට තමයි මේ ප්‍රෝග්‍රෑමින් එක අමාරු නැති වෙන්නේ. සංඛ්‍යා තුනක එකතුව හා මධ්‍යන හොයන එක. එහෙනම් මේ පැත්තේ ප්‍රෝග්‍රෑම් නම් මේ පැත්තේ ප්‍රෝග්‍රෑම් නම් මේ පැත්තේ යූසර් නම් ඉස්සලා මොකද කරන්නේ? ෆස්ට් නම්බර් එක ඉන්පුට් කරන්න කියනවා. ෆස්ට් නම්බර් එක. ප්‍රෝග්‍රෑමර්. පළවෙනි සංඛ්‍යාව ඇතුළත් කරන්න කියලා කියනවා. ඒක ඉල්ල ගන්නවා. දෙවෙනි සංඛ්‍යාව ඇතුළත් කරන්න කියනවා. n1 ඇතුළත් කරන්න කියනවා. ඒක ඉල්ල ගන්නවා. n2 ඇතුළත් කරන්න කියනවා. ඒකත් ඉල්ල ගන්නවා. n3 ඇතුළත් කරන්න කියලා කියනවා. ඒකත් ඉල්ල ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ total සමානයි n1 ධන n2 ධන n3 average සමානයි n1 ධන n2 ධන n3 බෙදීම 3. right ඊට පස්සේ මේකෙන් ප්‍රතිදානය කරනවා average එකයි total එකයි ප්‍රතිදානය කරනවා. එහෙනම් මේකෙදි මතක තියාගන්න n1 මේ සංඛ්‍යාව පරිගණක ඇතුළට ආපුවාම ඒක දාගන්න යම්කිසි ඉඩක් තියෙන්න ඕනේ. යූසර් ඇතුළත් කරන දෙවන සංඛ්‍යාව පරිගණකයට දාගන්න පරිගණක ඇතුළේ යම්කිසි ඉඩක් තියෙන්න ඕනේ. යූසර් ඇතුළත් කරන තුන්වෙනි ඉලක්කම පරිගණක ඇතුළට දාන්න පරිගණක ඇතුළේ තවත් යම්කිසි ඉඩක් තියෙන්න ඕනේ. එහෙනම් මේ දත්ත කියන ඒවා පරිගණක ඇතුළේ තියාගන්න අපි විවිධාකාරී ඉඩ වෙන් කරගන්න ඕනේ. එහෙනම් මේවට තමයි අපි කියන්නේ විචල්්‍ය variables n1 n2 n3 ඒ වගේම total එකත් එහෙමයි. total කියන්නේ දත්තයක්. තොරතුරක් ඉඩ තියෙන්න ඕනේ. දත්ත සහ තොරතුරු ගබඩා කරන්න ඉඩ තියෙන්න ඕනේ. එහෙනම් ඒක තමයි පරිගණකයේ අපි මෙතන ප්‍රෝග්‍රෑම් එක හදද්දී n1 n2 n3 total සහ AVE මෙන්න මේවා ඇවිල්ලා විචල්්‍ය ඇවිල්ලා විචල්්‍යයන් right විචල්්‍යයන් කියන්නේ දත්ත ගබඩා කරන්න අවශ්‍යද මේ ඒ යම්කිසි දත්ත අපි දත්තයක් ගබඩා කරද්දී ඒ වගේ වර්ග තියෙනවා integer real දත්ත වර්ග ටිකක් ගියසට මම පැහැදිලි කරා එහෙනම් මෙන්න මෙතන අපිට මෙන්න මේක වෙනුවට දැන් ඔයාලා මේ input මෙහෙම ලියලා දෙනවනේ input 3 numbers කියලා ඔක අපිට මේ විදිහට ලියන්නත් පුළුවන්
ඒ කියන්නේ මේක ලියන්න නැතුව මැසේජ් එකක් දෙනවා right cell input එකවරනේ මේ ගන්න right cell input three numbers සංඛ්‍යා තුනක් ඇතුළත් කරන්න කියලා ඒක රීඩ් කරනවා n1 n2 n3 ඔයාලා ඔක පැත්තකින් ලියා ගන්න ඕක මෙහෙම ලියන්නත් පුළුවන් ඕක පේලි තුනකට වෙන් කරලා ලියන්නත් පුළුවන් ඉස්සලාම් ප්‍රතිදානය කරන්න right tail input first number පළවෙනි සංඛ්‍යාව ඇතුළත් කරන්න කියලා කියනවා හැම පේලි එකකටම semicolon ඕනේ input first number මේ තියෙන ප්‍රතිදානය input first number කියන එක පරිශීලකට ප්‍රතිදානය කරන්න එතකොට ඔයාලා දන්නවා program එක මේ පැත්තේ තියෙනවා user මෙහි ඉන්නවා program එක විසින් message එකක් යවනවා first number එක දෙන්න කියලා. ඒක user මොකද කරන්නේ? first number එක දෙනවා. අන්න user දෙන first number එක අපි read කරලා කොහෙද දාගන්නේ? n1 කියන basket එකට දාගන්න ඕනේ. හැම එකටම semicolon එන්න ඕනේ. ඊළඟට ඔන්න user දෙනවා අගේ දුන්නාට පස්සේ අපි n1 කියන භාජනයට දාගත්තා 20. user message එකක් දෙනවා right tail input second number දෙවන සංඛ්‍යාව ඇතුළත් කරන්න හැම පේලෙටම semicolon ඕනේ ඒක අපි රීඩ් කරනවා n2 කියලා ඒ කියන්නේ program එක විසින් user message එකක් දෙනවා second number එක input කරන්න කියලා message එකක් දෙනවා user මොකද කරන්නේ දෙවෙනි සංඛ්‍යාව ඇතුළත් කරනවා එතකොට program එක ඇතුලේ n2 කියන basket එකට මේ 30 දාගන්න n2 කියන basket එකට මේ 30 දාගන්න ඊළඟට ආයෙ මොකද කරන්න ඕනේ third number එක දෙන්න කියලා message එකක් දෙනවා එහෙනම් message එකක් දෙනවා කියන්නේ කොහොමද right cell input third number එක දෙන්න කියලා message එකක් දෙනවා එතකොට third number එකත් පරිශීලකයා ඇතුළත් කරනවා එහෙනම් ඒක අපි කියන්නේ read n3 කියලා දානවා එහෙනම් n3 කියන භාජනයේට 40 දාගන්න උන් ඔය තනි කෝඩ් එක මෙන්න මේ තනි කෝඩ් එක ඔය විදිහට ලියන්නත් පුළුවන් මෙතන පොඩ්ඩක් පැත්තකින් ලියා ගන්න. නැත්නම් වෙන කොලයක ලියලා එතන තියා ගන්න. මෙහෙම ලියන්නත් පුළුවන්. පේලි තුනකට පළවෙනි සංඛ්‍යාව, දෙවෙනි සංඛ්‍යාව, තුන්වෙනි සංඛ්‍යාව වෙන වෙනම ඇතුළත් කරන්නත් පුළුවන් පේලි තුනකට. හැම පේලියක් අතරම semicolon උත් එනවා. right. එහෙනම් බලන්න එහෙනම් මෙන්න මේක වෙනුවට මෙන්න මේ දෙක වෙනුවට අර විදිහට ලියන්නත් පුළුවන් කියලා මතක තියාගන්න. මේ ආදාන දෙක වෙනකොට මේ විදිහට ලියන්නත් පුළුවන්. ඊළඟට මේක පැහැදිලිනේ. මේක පොඩක් ඉස්සලාම හොඳට පැහැදිලිව තේරුම් ගන්න. ඊට පස්සේ අපි බලමු මේ එකක් ලියන්න. මේකේ මොකද කරලා තියෙන්නේ? මේක හැම වෙලේම ලියන්නේ මතක තියාගන්න මේ සංකේතය assigning කියන්නේ මොකද්ද මම ගිය සතියේ කිව්වා. දකුණු පැත්ත වම් පැත්තට ආදේශ කරන්න. right side එක left side එකට ආදේශ කරන්න. එහෙනම් එයා කරන්නේ n1 භාජනයේ තියෙන අගය n2 වාජනයේ තියෙන අගය n3 වාජනයේ තියෙන මේ වාජන තුනේ තියෙන අගයන්ට එකතු කරලා ඒන උත්තරේ ටොට් එකට ආදේශ කරගන්නවා ටොට් එකට ආදේශ කරගන්න assigning හැම එකටම semicolon එනවා මේකෙත් එහෙමයි AVE කියලා basket එකක් හදලා ටොට් කියන basket එකට අර තුනේ එකතුව දාගන්නවා අපි එකතුව හිතන්නකො 80යි කියලා එකතුව දාගත්තා AVE කියලා basket එකක් තියෙනවා AVE කියන basket එකට මේ කම්පියුටර් ඇතුලේ තියෙන basket RAM එක හැදෙන්නේ AVE කියන basket එකට ටොට් එක තුනෙන් බෙදලා දාගන්නවා. අපි දන්නකො නිකන් දාල වශයෙන් හිතමු 20යි කියලා. දාලා ඒක මේ දෙක හැදිලා තියෙන්නේ. දැන් බලන්න ප්‍රතිදානය කරපු විදිය. දැන් බලන්න ප්‍රතිදානය කරලා තියෙන විදිය බලන්න හොඳට.
ඇයි මෙහෙම ප්‍රතිදානය කරන්න කියලා හොඳට තේරුම් ගන්න. ඇයි මෙහෙම ප්‍රතිදානය කරන්න කියලා හොඳට තේරුම් ගන්න. මේකේ තියෙන්නේ රයිට් කරන්න. අපි දන්නවා රයිට් කියන එකෙන් කියන්නේ ලියන්න. රයිට් කියන්නේ ස්ක්‍රීන් එකේ ලියන්න. ස්ක්‍රීන් එකේ ලියන්න නැත්නම් කියන්නේ අවුට්පුට් එකක් විදිහට දෙන්න. මෙන්න මේ උඩුකම ඇතුලේ ටෝටල් කියලා දාලා තියෙනවා. උඩුකම ඇතුලේ ටෝටල් කියලා දාලා තියෙනවා. මෙන්න මේ වාක්‍ය හොඳට මතක තියාගන්න. මේ උඩුකම ඇතුලේ දාලා තියෙන එකක් නිකම්ම පෙන්නන එක කරන්නේ. මේ උඩුකම ඇතුලේ දාලා තියෙන වාක්‍ය නිකම්ම ප්‍රතිදානය කරනවා. මේ කොටස ටෙක්ස්ට් එකක් ලෙස ප්‍රතිදානය කරනවා. මේ කොටස ටෙක්ස්ට් එකක් ලෙස ප්‍රතිදානය වෙනවා. මේ කොටස කොහොමද ප්‍රතිදානය වෙන්නේ? ටොට් කියන එක ටෙක්ස්ට් එකක් නෙවෙයිනේ. ටොට් ඇතුලේ අගයක් තියෙනවනේ. එහෙනම් මේක ප්‍රතිදානය වෙන්නේ ටොට් තුල ඇති අගය. ටොට් තුල ඇති අගය ප්‍රතිදානය වේ. ටොට් තුල තියෙන අගය තමයි ප්‍රතිදානය වෙන්නේ. එහෙනම් ඇවරේජ් එකත් එහෙමයිනේ. මෙතනින් ඇවරේජ් එකත් මේක ටෙක්ස්ට් එකක් විදිහට ප්‍රතිදානය වෙනවා. ටෙක්ස්ට් එකක් ලෙස ප්‍රතිදානය වෙනවා. AVE කියන්නේ මේක AVE තුල ඇති අගය ප්‍රතිදානය වේ. ඒක ලස්සන ප්‍රතිදානයක් ගන්න පුළුවන් නේ. ලස්සන ප්‍රතිදානයක් ගන්න පුළුවන්. මොකද මෙතන 80 කියන එක ප්‍රතිදානය වෙනවනකොට මේ ප්‍රතිදානය total is කියන වචනේ එනවා මේ. ටෙක්ස්ට් එකක් ලෙස ප්‍රතිදානය වෙනවා. total is නැත්නම් total සමානයි නේ. total සමානයි කියන එක ටෙක්ස්ට් එකක් විදිහට ප්‍රතිදානය වෙනවා. ටොට් කියන එකෙන් වෙන්නේ අදාළ අගය ප්‍රතිදානය වෙනවා. ටොට් එක වචනේ නෙවෙයි එන්නේ. ටොට් කියන එක උඩුකමා නැති නිසා මෙතන ප්‍රතිදානය වෙන්නේ මොකද්ද? අගය 80යි නම් 80 ප්‍රතිදානය වෙනවා. ඔව් මෙතන ටෝටල් නෙවෙයි මෙතන ටොට් එන්න ඕනේ. මෙතන මේ ටෝටල් කියලා දෙතන ටෝටල් කියලා එන්න බෑනේ. වචනේ ටොට් නේ අපි පාවිච්චි කරන්නේ. විචල්ලේ තියෙන ටොට් නිසා මෙතන ටොට් වෙන්න ඕනේ. ඒක හදාගන්න. පැහැදිලිද මේක? රයිට්. එහෙනම් ඔයාලා බලන්න ඒක ආයෙ දාන්න ඕන කියන්නේ. ඔයාලා ගිය සතියේ අපි ලිව්වනේ ඍජුකෝණාශ්‍රයක වර්ගඵල හොයන්න වෙනම මේකක් ඇල්ගොරිතම් එකක් හදුවනේ. ඒකේ පැස්කල් එක ලිව්වේ නෑනේ. ටක් ගාලා ලියන්න බලන්න. අපි ඍජුකෝණාශ්‍රයක වර්ගඵල හොයන්න ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා. පැස්කල් එක ලිව්වේ නෑ. begin input length වරන් ඇතුලේ L input width වරන් ඇතුලේ W area සමානයි L ගුණ කිරීම W ඒ කියලා ගමු. A සමානයි L ගුණ කිරීම W. මොන අපිට C හොයන්න පුළුවන් නේ. C circumference. circumference ඉන්නේ නෑ නේ. පරිධියනේ. perimeter P සමානයි input length A සමානයි L ගුණ කිරීම W. P සමානයි perimeter එක කියන්නේ දෙක ගුණ කිරීම L දර W නේ. එහෙනම් මේක ප්‍රතිදානය ලිව්වේ අපි display area is උඩුකම ඇතුලේ area is කියන වචනේ කමාවක් දාලා ඒ display perimeter එකත් උඩුකම දෙකක් දාලා සාමාන්‍ය කමාවක් දාලා P එන් ඔය ප්‍රෝග්‍රෑම් එකට පැස්කල් එකක් ටක් ගාලා ලියන්න බලන්න. ඔය ප්‍රෝග්‍රෑම් එකට ටක් ගාලා පැස්කල් එකක් ලියන්න බලන්න. දැන් කොහොමද ලියන්නේ? මේකේ ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දි ඉස්සෙල්ලාම ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. දැන් එකපාරටම ID එකක් එන්නේ නැත්නම් පැස්කල් එක ලියන්න. පැස්කල් එකේ දැන් අපි කියවනේ මේවා එක සමානයි ලියන්න කියලා නේ. හොඳට බලලා ගන්න. දැන් අර උඩ ටික ලියන්න තේරෙන්නේ නැත්නම් මේක පස්සේ ලියන්න ඉඩ තියන්න. මේ ටික ලියන්නේ. begin එක beginමයි. ඊළඟට length එක input කරන එකනේ. length එක මේක දැන් සාමාන්‍ය ව්‍යාජිකයේදී මේ වගේ වචනයක් පැස්කල් වලින් ලියනවා නම් පේලි දෙක කරලා ලියන්න ඕනේ. එකක් තමයි ප්‍රතිදානය. කොහොමද?
right tail length මොකද කියන්නේ මේක length එක input කරන්න කියන්නේ input length අඩුකමා දෙකක් තියෙන්නේ වැහුවා semicolon එක අනිවාර්යෙන් දාන්න. එතකොට මොකද ඉන්නේ user මොකද කරන්නේ? input length කියන message එක user දැක්කහම user මොකද කරන්නේ? මොකක්ද කරන්නේ අර program එකයි user මතක තියාගන්න. මෙයා message එකක් දෙනවා length එක input කරන්න කියලා. එතකොට user type කරලා length එක දෙනවා. user type කරලා length එක දෙනවනේ. එහෙනම් length එක read කරන්න ඕනේ. program එකේ ඉඳලා length එක read කරන්න ඕනේ. ඔන්න මේක ලියුවා. input length කියන එක ඉස්සලාම් පද දාණය කරා ඊට පස්සේ read කරා. input width කියන එකත් එහෙම. ඉස්සලාම් පද දාණය කරා. right tail length input width පල්ල ඇතුළත් කරන්න කියනවා. අපි දන්නවා පල්ල ඇතුළත් කරද්දි අපිට read එකක් වෙනම ලියන්න වෙනවා. read w. දැන් හරි. length එක input කරගත්තා, width එක input කරගත්තා. දැන් program එකේ processing part එක. area නෙවෙයි A තියෙන්නේ. ඒ සමානයි L ගුණ කිරීම W. ඒ කියන්නේ L ගුණ කිරීම W. මෙතන assigning part එකේ ඉන්න ඕනේ. P සමානයි L W එකතු කරලා P හොයන්න. දැන් ප්‍රතිදානෙ දෙන්න තියෙනවා. ප්‍රතිදානෙ දෙන්නේ පැස් කරලා පාවිච්චි කරනවා right L එන් හරි right side කියන එක පාවිච්චි කරන්න පුළුවන්. right කොහොමද ප්‍රතිදානෙ කරන්නේ? අර උඩුකමත් එක්ක දාන්න area is කියලා දාලා මෙතන කමාවක් දාලා මෙන්න මේ අකුර ඇතුලේ තමයි area එක තියෙන්නේ. right perimeter is perimeter is P. එහෙනම් ඔන්න පැස්කල් එකේ මුලටි කොටස ලිව්වා. end. මේක තේරුම් නැත්නම් කියන්න. මේක තේරුම් නැති කවුරු ඉන්නවා නම් කියන්න පොඩ්ඩක්. මේකේ semicolon එන්න ඕනේ. හැම page එකකටම semicolon එන්න ඕනේ. right. තව ටිකක් කියලා දෙන්නද. අපි තව උදාහරණයක් කියලා දෙන්නම් ඈ. මේක හරියට ලියාගන්න. මේක මුල ටික මම කියලා දෙන්නද? දැන් මේකේ මම තව ටිකක් මේකේ තව උදාහරණයක් කියලා දෙන්නම්. ඒ වගේ නැතුව ඒරියා කියලා ලියන්නම් බෑද? පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මෙතන ඒරියා කියලා ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒත් ප්‍රතිදානය කරද්දී මේ වගේ වචනයක් එක්කම ප්‍රතිදානය කරන එක තමයි හොඳ. ප්‍රතිදානය කරද්දී මේ වගේ වචනයක් එක්කම ප්‍රතිදානය කරලා නැත්නම් පේන්නේ නැහැ අවුට්පුට් එක. අවුට්පුට් එක වෙනකොට පේන්නේ මොකද්ද? ඉලක්කම් විතරයි. එහෙනම් මේ ප්‍රෝග්‍රෑම් එකේ හරි. ආයෙ පාරක් බලන්න මම මේක ආයෙ පාරක් කියලා දෙන්න සමන්නේ. දැන් අපි අද ව්‍යාජකේදී මතකද? අපි ලිපි ව්‍යාජකේ තමයි begin right begin input length කියන එක අපි L1 L කියලා දැම්මා. ගැටලුවක් නැහැ එහෙම දැම්මොත් ලේසි අපිට මේක හදන්න. ඊළඟට input width මේකට W අකුරු දැම්මා. ඊළඟට මෙතන A කියන්නේ නැතුව area කියලා ගන්නත් පුළුවන්. හැබැයි ඒත් ගැටලුවක් එනවා. area සමානයි L ගුණ කිරීම W. ඊළඟට
display එහෙම ලියවුවට වැඩක් නැහැ. මෙහෙම display area කියලා ලියපුවාම අර හොඳ ප්‍රතිදානයක් එන්නේ නැහැ. එහෙනම් මේක ලියන්නේ area සමානයි හරි area is කියන වචනේ දාලා ඒකට උඩුකමා එකක් දාන්න දෙපැත්ත. එතකොට ප්‍රතිදානයේ text එක විතරයි. area is කියන text එකත් එක්කලා area is කියන text එකත් එක්කලා අර උඩින් හොයාගත්ත area කියන එක ප්‍රතිදානය කරන්න කියලා කියනවා. එන්න. ඕකනේ අපේ pseudo code එක. හරිද? ඒතර මෙන්න මේක මෙතන ලිව්වේ ඇයි කියන එක හොඳට තේරුම් ගන්න. සාමාන්‍යයෙන් අපිට අර ප්‍රතිදානය කරද්දී මේ වචනේත් එක්ක ප්‍රතිදානය කරොත් තමයි පහසු. මොකද වාගේ දැන් කම්පියුටරේ මේ තියෙන ප්‍රෝග්‍රෑම් එක. ඒතර මෙයා length එක input කරන්න කියන message එක දුන්න ගමන් user මොකද කරන්නේ? length එක දෙනවා. ඒතර කම්පියුටර් එකේ RAM එක ඇතුලේ හැදිලා තියෙනවා. L කියලා වෙනම location එකක්. W කියලා වෙනම location එකක්. area කියලා වෙනම location එකක් හැදිලා තියෙනවා. right එහෙනම් අපි user දෙන value එක 20යි නම් 20 කියන එක අපි L වලට දාගන්න ඕනේ. හරි input with කියන එක දුන්නාට පස්සේ user 10ක් දෙනවා නම් 10 කියන එක W වලට දාගන්න ඕනේ. දැන් මොකද කරන්නේ? L වල භාජනයේ තියෙන value එකයි W කියන භාජනයේ තියෙන value දෙක ගුණ කරලා ඒන උත්තරේ area එකට දාගෙන මෙතන ප්‍රතිදානය කරන්නේ නිකම්ම display area නෙමෙයි. display area කියලා ප්‍රතිදානය කරලා කොහොමද දෙන්නේ? මේක display area වුණොත් එන්නේ මොකද්ද වෙන්නේ කියන්නේ? display area ඔන්නම ප්‍රතිදානය කරනවා. display area කියලා ප්‍රතිදානය කරොත් කෙලින්ම එන්නේ මොකද්ද? 200 විතරයි. ඒ කියන්නේ area කියන basket එකේ තියෙන value එක විතරයි එන්නේ කියන්නේ. මෙතන area display කරන්න කියනවා area is area කියනවා. එතෙන්දි ප්‍රතිදානය වෙනවා කොහොමද? area is කියන text එකත් එක්කලා මේ වචනේ නෙමෙයි මේ ඉලක්කම. වචනේ යොදන ඉලක්කමක් එළියට ගන්න ඕනේ නැස තමයි උඩුකමා නැතුව දාන්නේ. එහෙනම් මේකට දාලා ව්‍යාජකයේ දින ලියන්න ඉතින් begin එක එහෙම ලියන්න පුළුවන් නේ. එහෙනම් begin එකට අපි begin කියලාම ලියමු. ඒක තේරුණා? begin එකට begin කියලාම ලියුවා. ඊළඟට input length එක input කරන්න කියන එක. මෙන්න මේක Pascal වලින් කොහොමද කියන්නේ? Pascal වලින් කියන්නේ මේක කොටස් දෙකකට කියන්න ඕනේ. එකක් තමයි කියන එක. අනික තමයි, ඒ කියන්නේ එකක් තමයි out එක. දිග ඇතුළත් කරන්න කියලා කියනවා. අනික තමයි in එක. එහෙනම් begin මෙන්න මේක input length කියන එක කියන්න පේලි දෙකක් යනවා. එකක් තමයි right tail length. right tail length එක input කරා අනිවාර්යෙන් semicolon එන්න ඕනේ. දැන් අපි කියන්නේ out එක ලිව්වා. input length කියන එක type කරන්න කියලා කිව්වා. එතකොට in එක ලියන්න එපා. program එකට in කරගන්න එක. in කරගන්නේ read කරන්න කියනවා. මොකද්ද භාජනය දැන් අපි ආම් භාජන හැදුවේ නැහැ. මම මේක භාජනයක් කියලා ගන්නම් L කියලා භාජනයක් දාගන්නවා. L කියලා භාජනයකට දාගන්නවා. භාජනය හදන්නේ නැහැ. භාජනය හදන්නේ උඩදී. මෙන්න මෙතන තමයි භාජනය හැදෙන්නේ. එහෙනම් මෙන්න මේකත් පොයිලි දෙක කරලා ලියන්න ඕනේ. පල්ල ඇතුළත් කිරීම කියන එක. right tail input with එක ඇතුළත් කරන්න කියනවා. එහෙනම් මතක තියාගන්න මේ පේලි දෙකම යන්නේ කවුරු වෙනවද? මේ පේලි දෙකම යන්නේ මෙයා වෙනුවෙන්. length එක input කරා.
ඊට පස්සේ ලියන පේජ් දෙකම යන්නේ with එක input කරගන්න input with read w ඊළඟ process එකනේ ඒකත් මම සාමාන්‍ය විදිහට ලියන්න පුළුවන් area සමානයි l ගුණ කිරීම w එහෙනම් දැන් අපි area කියන basket එක හොයාගෙන තියෙනවා දැන් ප්‍රතිදානය කරන්න වෙන්නේ right ln කියලා දාලා මෙන්න මේ වචනේ දාන්න වෙනවා area is ඒ ටෙක්ස්ට් එකත් එක්ක area is කියන ටෙක්ස්ට් එකත් එක්ක අපි හොයපු වර්ගඵලය ප්‍රතිදානය කරන්න කියලා කියන්න පුළුවන්. ඒතර මේ ටෙක්ස්ට් එක තමයි ඩිස්ප්ලේ වෙන්නේ. මොකද තියන්න area is කියන ටෙක්ස්ට් එක ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න එක. පෙරිමීටර් එකත් හොයනවා නම් පෙරිමීටර් එකත් මේකට ඇඩ් කරගන්න ඊට පස්සේ. පෙරිමීටර් එකත් මේකට හොයන්න පුළුවන් නේ. පෙරිමීටර් මම මේක හෙව්වේ නෑ. ව්‍යාජිකීති පෙරිමීටර් හොයන්න බැරුණා. මේකත් ලියන්න පුළුවන් නේ. පෙරි ෂෝට් එකෙන් දාන්න පෙරි සමානයි 2 into l plus w එහෙනම් අපිට ප්‍රතිදානය කරන්න පුළුවන් මේක ප්‍රතිදානය කරන්න පුළුවන් right ln මේ හැම වෙලේම මතක තියාගන්න ඇයි මෙතන මෙහෙම දාන්නේ කියන එක පරිශීලකයට පේන්න area is මොකද්ද මේ ප්‍රතිදානය කරන්න කියලා area right ln perimeter is peri semicolon දාන්න end කරන්න right එහෙනම් ඔය පැස්කල් එකේ තියෙන වචන ටික හොඳට පැහැදිලි කරගන්න සාමාන්‍ය බේසික් ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දී හැම පේලියක් අගරම semicolon එක එනවා හැම පේලියක් අගරම semicolon එක එනවා ඊට අමතරව right ln read එක තමයි නිතරම පාවිච්චි වෙන්නේ right ln එකයි read එක තමයි නිතරම පාවිච්චි වෙන්නේ ඔයාලා කොලයක් දැන් පාවිච්චි කරනවානේ ඒකේ තව ප්‍රශ්නයක් ඉක්මනට ලියා ගන්න බලන්න ඉක්මනට එක හොයන්න බලන්න ඔයාලා කරපු එකක් තියෙන්නේ මේ කලින් සමාධින්නට වෘත්තයක වර්ගඵලය සහ පරිධිය ගැලින්සර මම ටක් ගාලා ඇදලා දෙන්න අරය ලබා දුන් පසු වෘත්තයක වර්ගඵලය සහ පරිධිය සෙවීමට ඇල්ගොරිතමයක් ඉංග්‍රීසි මීඩියම් කට්ටියත් ඉන්නවනේ develop an algorithm to display area and circumference of the circle develop an algorithm to display area and circumference of the circle වෘත්තයක වර්ගඵලය සහ පරිධිය සෙවීමට ඇල්ගොරිතම් එක ටැග් ගාලා අඳින්නකෝ බලන්න ෆ්ලෝ chart එක දැන් දන්නවනේ start input radius r කියලා ගමු input radius a සමානයි 22 බෙදීම 7 ගුණ කිරීම r වරක් r c සමානයි 2 ගුණ කිරීම 22ට 7 වරක් r මේක ක්‍රියාවලිය දෙකක්
ඊළඟ ප්‍රතිදානය. දැන් මේකෙදි නම් ඉතින් අපිට එක එක විදිහට ප්‍රතිදානය කරන්න පුළුවන්. display area කියලා දාලා අර උඩුකමා දෙක දාලාම දාන්න එක පුරුදු වෙන. ඒතකොට ප්‍රෝග්‍රෑම් එකෙදිත් ඒක වරදින්නේ නැහැ. මේකේ දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි නොදා ඉන්න එපා. එතකොට එකක දැම්මේ නැහැ කියන අනිත් එකෙදිත් ඒ වැඩේම කරමු. display area a display circumference stop. ඔකට ව්‍යාජකේදී ටක් ගාලා පැස්කල් එකයි ලියන්න බලන්න. අවබෝධයක් ගත්තා නම් තාම තේරුම් නැති කට්ටිය ඉන්නවා නම් කියන්න. පැස්කල් එක ලියන්නේ. නේ පැස්කල් එකේ අනිවාර්යෙන්ම ඔයාලා ලියද්දි පැස්කල් එක ලියද්දි ඉන්පුට් එකක් තියෙනවනේ. අපි ඉන්පුට් r කියලා දැම්මොත් එහෙම ඉන්පුට් l කියලා දැම්මොත් එහෙම මේක පැස්කල් වල ලියද්දි මොකද කරන්නේ? ඉස්සලාම රයිට් කරලා ඉන්න. right ln l ඊළඟට read l. ඔහොම එච්චරයි. ඒ කියන්නේ අපි අනිවාර්යෙන් ඉන්පුට් එකක් නම් පැස්කල් වල ලියද්දි පියවර දෙක කරලා ලියන්න වෙනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ආදායනයක් නම් පියවර දෙක කරලා ලියන්න වෙනවා. අත්දැකලා ලියන්න බෑ විනාඩි 10ක් දෙන්න 5ක් දෙන්න. හරි. එහෙනම් මේකට ව්‍යාජකයේදී අග්ගලා ලියා ගන්න. ව්‍යාජකයේදී ලියද්දි මෙතන begin input radius r කියලා ගමු. ඊළඟට වර්ගඵලය සමානයි a සමානයි 22 බෙදීම 7 ගුණ කිරීම r ගුණ කිරීම r. ඒ වගේම පරිධිය සමානයි 22 බෙදීම 7 ගුණ කිරීම r. ඊළඟ ප්‍රතිදානය කරන. ප්‍රතිදානය කරන එක display අර අර්ථවත් විදිහට ප්‍රතිදානය කරන්න. නිකම්ම a කියලා ලියන්න එපා. ඒක ලියද්දි මේ මොකද්ද මේ ප්‍රතිදානය කරන්න කියන එක ලියලා පුරුදු වෙන්න. area is කියන එක උඩුකම ඇතුලේ දාලා ඊට පස්සේ මෙතන කමාවක් දාන්න. එච්චරයි. area එක. ඊළඟට display circumference එක කියන්නේ පැස්කල් එක ලියද්දී මම උඩ කොටසට කලින් කිව්වේ නෑනේ. මම උඩ කොටසත් එක්ක සාකච්ඡා කරන්නම්. දැන් මෙතනදී අපි පැස්කල් එක ලියනකොට මම කියන්නේ input radius කියන එක ලියද්දී මේක කොටස් දෙකකට කැඩෙන්න ඕනේ. ආදානයක් නම් කොටස් දෙකකට කැඩෙන්න එපා. නේ. එහෙනම් මේක ලියද්දී අපිට ලියන්න වෙනවා right ln ඉස්සලාම radius එක ප්‍රතිදානය කරන්න. ඒ කියන්නේ radius එක දෙන්න කියලා ඉන්න ඕනේ ඉස්සලාම. ඔන්න radius එක දෙන්න කියලා කිව්වා. ඊළඟට දෙන radius එක read කරලා r වලට දාගන්න. ඒ කොටස් දෙකකට කැඩෙනවා. අනිත් ඒවා එහෙම නැහැ. a සමානයි 22 බෙදීම 7 ගුණ කිරීම r වරක් r සෙමිකෝලන් එන්න ඕනේ හැම පේලියටම. c සමානයි 22 බෙදීම 7 දෙකක් එනවා උඩට නේ. 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම r. එහෙනම් දැන් ප්‍රතිදානය right ප්‍රතිදානය කරන්න right එකෙන් නේ. right ln හරි right හරි එක ප්‍රශ්නයක් නැහැ. උඩුකම ඇතුලේ area is කමාවක් දාලා e. ඒ කියන්නේ මේ විචල්ය. ඒ කියන්නේ විචල්ය. ආය right ln එකක් දාන්න.
circumference is c. එතකොට මෙතන එනවා begin කියන වචනේ මෙතන එනවා end එක මෙතන එන්න ඕන. මෙතන මේකත් එන්න ඕනේ. assigning sign එක සිද්ද එකේ ඉන්න බෑ. මෙතන 100. අන්න right. දැන් මුල ටික ලියන්න එපා. මේ ප්‍රෝග්‍රෑම් එකේ උඩ කොටස ලිව්වේ නැහැ. ඉස්සෙල්ලා එක ලියලත් නැහැ. උඩ කොටස ලියද්දි බලන්න මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මම විචල්ලේ මොනවද පාවිච්චි කරේ කියලා. මේ Pascal එක ඇතුලේ විචල්ලේ විදිහට පාවිච්චි කරා R. R කියන්නේ ඉලක්කමක් නියෝජනය කරන අකුරක්. A කියන්නේ ඉලක්කමක් නියෝජනය කරන අකුරක්. C කියන්නේ ඉලක්කමක් නියෝජනය කරන අකුරක්. එහෙනම් ප්‍රෝග්‍රෑම් එකේ උඩ කොටස දැන් සම්පූර්ණ කරගන්න වෙනවා අපිට. right? ප්‍රෝග්‍රෑම් එකේ උඩ කොටස සම්පූර්ණ කරගන්න වෙනවා. උඩ කොටස සම්පූර්ණ කරගන්නදී ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් කියලා ලියලා මේක අපි area of space තියන්න බෑනේ. ප්‍රෝග්‍රෑම් එකේ නමකට ස්පේස් තියන්න බෑ. area of circle ඔන්න සෙමිකෝලන් දැම්මා. ඊළඟට විචල්්‍ය නිර්මාණය කරන්න ඕනේ. මම කිව්ව විචල්්‍ය දැන් R තියෙනවා. right? R කියන විචල්්‍ය අපිට පූර්ණ සංඛ්‍යාවක් විදිහට ගන්න පුළුවන්. විචල්්‍ය වර්ගයේ ගිය සතියේ සාකච්ඡා කරා. integer කියන්නේ මොකද්ද මේ? විචල්්‍යයේ ස්වරූපයේ වර්ගය. මේක පූර්ණ සංඛ්‍යා R කියන භාජනේ ඔයාගේ කම්පියුටර් ඇතුලේ හදන R කියන බාස්කට් එකට දාන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාවක් විතරයි. ඊළඟට A සහ C මේ දෙන්න හදනවා. මේ දෙන්න රියල් කියලා ගන්නවා. රියල්. right? මෙතන සෙමිකෝලන් එන්නේ. මෙතන එන්නේ 32. මෙතන කෝලන් සයින් එක එන්නේ. R colon 32. එහෙනම් මතක තියාගන්න මේ තියෙන්නේ දත්ත ස්වරූපය. ඕක තමයි ඒවල ප්‍රෝග්‍රෑම් එකට එන්නේ. එහෙනම් මේ වායකෙන් නිර්මාණය කරන්නේ විචල්්‍ය. මගේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන විචල්්‍ය එක තමයි වායකෙන් නිර්මාණය කරන්නේ. right? එහෙනම් කලින් එකෙත් බලන්නකො. කලින් ප්‍රෝග්‍රෑම් එකේ ඒකෙත් අපිට සිද්ධ වෙනව නේද? ඔය ටික ලියන්න. ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න වෙනවා ඉස්සල්ලාම. program මේක ඇවිල්ලා rectangle නේ rectangle කියලා දෙන්න මේකේ විචල්්‍ය ටික හදන්න වෙනවා නේ වා බලන්න විචල්්‍ය ඉන්නේ මොනවද කියලා L තියෙනවා W තියෙනවා A තියෙනවා perimeter එක තියෙනවා ඕනේ දත්ත කපඩා කරන්න පාවිච්චි කරන අකුරු එහෙනම් වා L W ඒ ඔක්කොම පූර්ණ සංඛ්‍යාවක ගන්න පුළුවන් area peri මේ ඔක්කොම ටික integer විදිහට ගන්න පුළුවන් අපිට integer විදිහට ගන්න පුළුවන් ඔන්න semicolon right මේ ලියාගත්තද එහෙනම් Pascal එකක් ලියද්දී මතක තියාගන්න ඕනේ කරුණු ටිකයි කරුණු ටික මොනවද ඉස්සලා විචල්්‍ය ටික හඳුනා ගන්න ඕනේ විචල්්‍ය හඳුනා ගන්න මේ Pascal එකක් ලියද්දී විචල්්‍ය ටික හඳුනා ගන්න ඊළඟට ආදාන ටික අනිවාර්යෙන් හඳුනා ගන්න ඕනේ ආදාන ටික හඳුනා ගන්න ඕනේ නැත්නම් Pascal එක ලියන්න බෑ ආදාන ටික හඳුනාගෙන ඒ සෑම ආදානයකටම කෝඩ් දෙකක් ලියන්න ඕනේ. සෑම ආදානයකට කෝඩ් දෙකක් ලියන්න ඕනේ. සෑම ආදානයකටම කෝඩ් දෙකක් ලියන්න ඕනේ Pascal ලියද්දි. නේ ව්‍යාජකයේ ආදා එක පේලියක් පේලි දෙක කරලා අනිත් ඒවා ඔක්කොම එකයි. ආදාන හඳුනගන්න
ප්‍රතිදාන අඳුන ගන්න. ප්‍රතිදාන ඒ විදිහටම ලියනවා. ප්‍රතිදාන අඳුන ගන්න. ක්‍රියාවලිය අඳුන ගන්න. මේ ආදානය තමයි පේලි දෙකකට යන්නේ. අනිත් ඒවා සේව්. අනිත් ඒවා තනි පේලියට ගන්න ලියන්න පුළුවන්. එතකොට මෙතනදී තව වැදගත් දෙයක් තියෙනවා. ක්‍රියාවලියේදී අපි පාවිච්චි කරන්නේ assign ලකුණු අනිවාර්යෙන් වැදගත් වෙනවා ක්‍රියාවලියේදී. ක්‍රියාවලියේදී assign ලකුණු. ප්‍රතිදානයේදී වැදගත් වෙන්නේ ප්‍රතිදානයේදී අපි අර display right tellen කරන්නේ කොහොමද? උදුකමාවත් එක්ක area is ඔන්න ඔයගේ අවස්ථාවක් වැදගත් වෙනවා. ප්‍රතිදානයේදී මේක වැදගත් වෙනවා. ක්‍රියාවලියේදී මේක වැදගත් වෙනවා. ආදානයේදී අර පේලි දෙකකට ලියන එක වැදගත් වෙනවා. පැස්කල් එකක් ලියන්න. ඔය ටික ඔළුවේ තියා ගන්නවා නම් අපිට පැස්කල් එකක් ලියන්න පුළුවන්. විචල්‍ය අඳුන ගන්න, ආදාන අඳුන ගන්න, ප්‍රතිදාන අඳුන ගන්න, ක්‍රියාවලිය අඳුන ගන්න. හරි. ඔන්න ඊට පස්සේ මෙන්න මේ ඇවිල්ලා අපි කතා කරන්නේ මොකටද? මෙන්න මේ එක දිගට පහළට යන ඇල්ගොරිතම් එකක් අපි කියනවා මොකක් කියලාද? මේ වගේ එක දිගට පහළට යන ඒවාට අපි කියනවා අනුක්‍රම. මේ දෙන්නේ මේක ඇවිල්ලා අනුක්‍රම සඳහා උදාහරණයක්. අනුක්‍රම sequence. මේ තමයි අනුක්‍රම සඳහා උදාහරණ. ඇයි අනුක්‍රම කිව්වේ? ආරම්භයේ සිට අවසානයේ දක්වා එක දිගට පහළට යන ඒවා අපි කියනවා මොනවා කියලාද? අනුක්‍රම සහිත ගැලීම් සටහන්. නැත්නම් අනුක්‍රම සහිත මේ ඇල්ගොරිතම්. එහෙනම් ඊට පස්සේ තියෙනවා උදාහරණ දෙක තියෙනවා වර්ණයක්. මේක ඇවිල්ලා වර්ණයක්. වර්ණය කියන්නේ සිලෙක්ෂන්. මම ලියා ගන්න. බලන්න සංඛ්‍යා දෙකකින් විශාල සංඛ්‍යාව හොයන්න. ඔන්න ආරම්භය. සංඛ්‍යා දෙක ඇතුළත් කිරීම කියලා ලිව්වා n1 n2 කියලා වරහන්න තියෙනවා. ඊට පස්සේ කොන්දේසියක් දැම්මන්න. කොන්දේසියක් මත මේ කොන්දේසිය දාලා කොන්දේසිය මත n1 විශාලයි n2ද කියලා බැලුවා. n1 n2ට වඩා වැඩි නම් මේක සත්‍ය වෙනවා නම් විශාල සංඛ්‍යාව සමානයි n1. මෙන් අදහස් කරන්නේ මොකද්ද? n2. n2 කියන එක දාගන්න ඕනේ විශාල සංඛ්‍යාවට ආදේශ කරගන්න. මේක අසත්‍ය නම් n1 කියන එක ආදේශ කරගන්න ඕනේ විශාල සංඛ්‍යාවට. ඒතකොට මෙතෙන්දී ඔයාලා 1000ක් එන්න ඕනේ. මේ විශාල සංඛ්‍යාව කියන්නේ මේකේ විශාල සංඛ්‍යාව කියලා වචනේ විශාල සංඛ්‍යාව කියන වචනේ දත්ත ගබඩාවක් තමයි අදහස් වෙන්නේ. නේ? විශාල සංඛ්‍යාව කියලා කියන්නේ මේ වගේ භාජනයක්. ඒ කියන්නේ මේ ආදේශ කරන්න පුළුවන් භාජන වලට විතරයි. යමක් ආදේශ කරන්න පුළුවන් මේ වගේ භාජනයකට විතරයි. n1 n2 වලට වැඩි නම් මෙයා මොකද කරන්නේ? විශාල සංඛ්‍යාව කියන භාජනයට n1 දාගන්නවා. දැන් මේකේ උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. සංඛ්‍යා දෙක ඇතුළත් කරන්න. එහෙනම් n1 n2 කියලා තියෙන්නේ. n1 කියන්නේ ඒතර භාජනයක්. මේ n1 කියන බාස්කට් එකට වැටෙනවා 10. n2 කියන්නේ බාස්කට් එකක්. දත්තයක් ගබඩා කරේ බාස්කට් එකක්. එයාට වැටෙනවා 20. දැන් මේක ඇතුළේ චෙක් කරනවා. මොකද්ද? 10 විශාලයි 20ද n1 n2ට වඩා වැඩිද? නැත්නම් මෙහෙට යනවා. මෙහෙට ගිහිල්ලා මං කිය තව භාජනයක් දෙනවා විශාල සංඛ්‍යාව කියලා. මේ විශාල සංඛ්‍යාව කියන භාජනයේට මොකද කරන්නේ? මේක නැත්නම් හින්දා මෙහෙට ගිහිල්ලා විශාල සංඛ්‍යාව කියන භාජනයට n1 දාගන්නවා. එහෙනම් n1 දාගන්නවා කියන්නේ n1 වල තියෙන 10 10 කියන එක විශාල සංඛ්‍යාවට දාගත්තා. මොදුල පොඩින් n1 විශාලයි n2 නම් මේක මාරු වෙන්න ඕනේ. මේක හදාගන්න චුට්ටක් ෆ්ලෝ chart එකේ. මේක සත්‍ය නම් විශාල සංඛ්‍යාව n1 එන්න ඕනේ. මේක අසත්‍ය නම් විශාල සංඛ්‍යාව n2 එන්න ඕනේ. ඒ රියුට් එක හදාගන්න. n2 මෙතන n1 එන්න ඕනේ. එහෙනම් මම කිව්වේ n1 n2 වලට වැඩිද 10 විශාලයි 20ද නැත්නම් මොකද වෙන්නේ? නැත්නම් මේ n2 කියන ඉලක්කම දාගන්නවා විශාල සංඛ්‍යාවට. දැන් n2 කියන්නේ 20යි. එහෙනම් 20 දාගත්තා විශාල සංඛ්‍යාවට. විශාල සංඛ්‍යාව කියන භාජනය. ඊළඟ මේ දෙකම ඉවර වෙලා ඒක මෙහෙන් ගියොත් මෙයා වැඩ කරන්නේ. මෙයා නැතු යන්නේ.
මෙහෙන් ගියොත් මෙයා නැතු යන්නේ. දැන් කියනවා විශාල සංඛ්‍යාව නිරූපණය. දැන් විශාල සංඛ්‍යාව කීයද? විශාල සංඛ්‍යාව කියන භාජනයේ තියෙන 20. දැන් එන 20 තමයි ප්‍රතිදානය කරන්නේ. එතකොට මතක තියාගන්න මේ කොන්දේසියක් දැම්මොත් මෙයා වැඩ කරොත් මෙයා නතර වෙනවා. එයා වැඩ කරන්නේ. මෙයා වැඩ කරොත් මෙයා වැඩ කරන්නේ. කොන්දේසියක් කියන්නේ දෙකෙන් එකයි. දෙකෙන් එකයි වැඩ කරන්නේ. එහෙනම් බලන්න මේකේ ව්‍යාජකීයද? begin input n1 n2 පේල් දෙක කරලා ලියන්න පුළුවන් තනි පේල් දෙක ලියන්නත් පුළුවන්. if n1 විශ අන්න දැන් මේ ව්‍යාජකීයයක් sorry මේ සිලෙක්ෂන් එකක් ලියද්දි ලියන ක්‍රමය if කියලා දාලා කොන්දේසිය දානවා. n1 n2 වල වැඩි නම් මෙන්න large කියලා භාජනයක් හදලා large කියලා අරක ඒතකොට අරකම සිංහල වචනේ ඉංග්‍රීසියෙන් එනවානේ. large කියලා භාජනය දැන් මෙතන n1 කියලා භාජනයක් තියෙනවා. n2 කියලා භාජනයක් තියෙනවා. large කියලා භාජනයක් තියෙනවා. n1 10යි n2 20යි නා. මෙතන චෙක් කරනවා 10 විශාලයි 20ද කියලා. නැත්නම් else එකට එන්නේ. මේක සත්‍ය නැත්නම් else එකට යනවා. else එකේ කියනවා n2 දාන්න large එකට. ආදේශ කරන්න. n2 ආදේශ කරන් large එකට එනවා 20 දැම්ම large එකට. ඊළඟට එතකොට මෙයා වැඩ කරන්නේ print. ඔන්න print large is එහෙනම් print කරන්න කියනවා. large is කියන වචනේ print කරන්න කියනවා. දැන් ඒක දන්නවනේ large is large. මෙතන එන්න large නේ. මේක අයින් කරා. large is large. large කියලා කියන්නේ දැන් කීයද? 20යි. බලන්න Pascal එක. Pascal එකේ තමයි භාජන කතාව වැඩ ගත්තේ. දැන් මේකේ භාජන තියෙනවා දත්තක වඩා කරන්න. ඒක කලින් හදලා තියෙනවා. n1 කියලා භාජනයක් තියෙනවා, n2 කියලා භාජනයක් තියෙනවා, n3 කියලා භාජනයක් තියෙනවා. සහ large කියලා භාජනෙකුත් තියෙනවා. n3 නම් මේකට ඕනෙත් නැහැ. n3 එක අයින් කරන්න. n3 එක මේකට ඕනේ නැහැ. සංඛ්‍යා දෙකයි. n1 n2 large ඔන්න තියෙනවා. විචල්්‍ය තුනක් තියෙනවා. භාජන තුනක් නේ. n1 කියලා භාජනයක් තියෙනවා. n2 කියලා භාජනයක් තියෙනවා. large කියලා භාජනයක් තියෙනවා. භාජන තුන හදලා තියෙනවා. begin. මෙතන begin එක දාලා මේ input එක ලියලා නැහැ. එතන පොඩි වේලි දෙකක් කියලා ලියන්න වෙනවනේ. මේ begin කියන දන පේජ් එකක් කියලා ලියන්න වෙනවා. begin කියන්නේ දවසට උඩ ගන්න වෙනවා. ඒකල මෙතන right tail එක ප්‍රතිදානය කරන්න ඉස්සෙල්ලා මොකක්ද? input right tail එකෙන් input input කම ඇතුලේ two numbers සංඛ්‍යා දෙකක් ඇතුළත් කරන්න කියලා කියනවා. right tail එකෙන් input two numbers read කරගන්න එක n1 සහ n2 වලට දාලා read කරගන්න semicolon එනවා. එහෙනම් right tail එකෙන් input two numbers කියලා දාලා read n1, n2 ඊළඟට බලන්න if n1 විශාලයි n2 නම් n1 n2 වල වැඩි නම් එහෙනම් මොකද කරලා තියෙන්නේ n1 n2 වල වැඩි නම් large එකට n1 දාගන්න. දැන් හිතන්න කවුරු හරි n1 ට 20යි n2 වල 10යි දුන්නා කියලා. දැන් කන්ඩිෂන් එකේ තියෙන්නේ 20 විශාලයි 10යිද කියලා බලන්න තියෙන්නේ. 20 විශාලයි 10යිද 20 10ට වැඩිද? ඔව්. yes නම් මේක සත්‍ය නම් මෙතනට යනවා. මෙතන මොකද කරන්නේ? n1 assign කරන්න කියනවා large එකට. එහෙනම් large එකට n1 assign කරපුවාම
large එක කීයද? large එක 20යි. else එක වැඩ කරන්නේ. අන්තිමේදී ප්‍රතිදානය කරනවා right කරන්න කියනවා largest is කියන වචනේ. එහෙනම් ප්‍රතිදානය කරනවා largest is කියන වචනේත් එක්ක large කියන දැන් මේක large කියන වචනේ. large කියන්නේ මේකේ basket එකක්. එහෙනම් basket එකක් ප්‍රතිදානය වෙන්නේ නැහැ නිකන්. ඒක ඇතුළේ දෙන value එක තමයි ප්‍රතිදානය වෙන්නේ. right දෙල්ලෙන් large කියන basket එක. එහෙනම් ප්‍රතිදානය වෙන්නේ largest is බලන්න දල if එක ලියද්දී if එක ලියද්දී semicolon කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ කියලා බලන්න පොඩ්ඩක්. නේ if එක ලියද්දී මෙතන semicolon තියෙනවා මෙතන semicolon තියෙනවා මෙතන semicolon තියෙනවා මෙතන semicolon තියෙනවා මෙතන semicolon නැහැ මෙතනත් semicolon නැහැ මෙතනත් semicolon නැහැ මෙතන තියෙනවා. ඒ කියන්නේ if එකක මතක තියාගන්න මේ if block එකක් ලියද්දී if block එකක් ලියද්දී ඒකේ අවසානයේ තමයි semicolon එක දාන්නේ. if එක ගැන කතා කරනවා අපි අද නම් වෙලාව මදි වෙයි. මෙන්න මෙතනදී if එක ලියන්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා. මෙදින මෙහෙම අවස්ථාවකට if එක ලියන්න පුළුවන් මේ විදිහට. ඒකට පැස්කල් එක ලියන්න පුළුවන් මේ විදිහට. තවත් අවස්ථාවක් තියෙනවා. මීට වඩා වෙනස් අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඒකට ලියනවා නම් මෙන්න මේ ස්ට්‍රක්චර් එක පාවිච්චි කරන්න ඕනේ. පැස්කල් එක ලියන්න පුළුවන් මේ විදිහට. මේ තවදුරටත් වෙනස් වෙනවා if එක ලියන ක්‍රමය. මේ වගේ ලොකු if එකක් ලියද්දී පැස්කල් එක කොහොමද ලියන්නේ කියලා එතනත් පැහැදිලි කරලා තියෙනවා. ඒකෙත් එක semicolon එකයි නේ. ඔය if එන්න පුළුවන් ආකාර ටික තමයි තියෙන්නේ. අද අපි අනිවාර්යෙන් ඒක ඉවර කරන්න තිබ්බා. දැන් මට ටයිම් එක මදි වෙනවා. right. බලන්න ඊට පස්සේ දෙන සංඛ්‍යාවක් ඔත්තේ දිරට්ටේද බැලීම. අන්න ව්‍යාජකයේ දිගුල් ලියන්න නම් පැස්කල් එක්කුල් ලියන්න තියෙනවා. ලියන් බලන්න ව්‍යාජකයේ ඉංග්‍රීසි වචන ටික දන්නවනේ. සංඛ්‍යාව ඇතුළත් කිරීම. සංඛ්‍යාව n කියලා ගත්තා. සංඛ්‍යාව n කියලා ගන්න. ඉතිරියට remainder කියලා ගන්න. rem. ඉතිරියට rem කියලා ගන්න. මේක ලියන්න පුළුවන් display even. even කියලා ප්‍රතිදානය කරන්න. ඔත්තේ නම් display odd කියලා ප්‍රතිදානය කරන්න පුළුවන්. ව්‍යාජකයේ ටග් ගාලා ලියන්න බලන්න ව්‍යාජකයේ පැස්කල් එකේ. බලන්න grade 10 එකේ revision එකට සම්බන්ධ උනාදද? ආරම්භයේ begin සංඛ්‍යා ඇතුළත් කිරීම input number n කියලා ගන්න. ඉදිරියට අපි කියනවා remainder එක සමානයි සංඛ්‍යාව කියලා කියන්නේ n mod 2 n mod 2 n කියන සංඛ්‍යාව දෙකෙන් බෙදුවා පස්සේ ලැබෙන ඉතිරිය if remainder එක සමානයි බිඳුව නම් display even number display even කියලා උඩුකම ඇතුළේ දාමු. එහෙම නැත්නම් display odd number එහෙම නැත්නම් odd කියලා ප්‍රතිදානය කරන්න. if එක ඉවර කරන්න. end if begin එකේ end එක. එහෙනම් පැස්කල් එක ලියද්දී එහෙනම් අපිට මතක තියාගන්න වෙනවා මෙතන විචල්්‍ය විදිහට ගන්න වෙනවා n කියන විචල්්‍ය ගන්න වෙනවා.
ඉතිරිය කියන විචල්ලේ දත්තයක් ගබඩා කරන්න පුළුවන්ද මේ දත්ත ගබඩා කරන්න මේ දත්ත නිරූපණය කරන්න පුළුවන් අකුරු එහෙනම් පැස්කල් එක ලියද්දි program ඉතින් ඔඩෝ even කියලා දාමු odd even input number දැන් අන්න ඊට කලින් විචල්ලේ හදන්න ඕනේ වා in rem මේ දෙක අපි පාවිච්චි කරනවා integer විදිහට පූර්ණ සංඛ්‍යාව විදිහට පාවිච්චි කරන්න in rem integer විදිහට පාවිච්චි කරන්න ඊළඟට ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න පටන් ගන්න නිසා මෙතන ලියන්නේ නේ input number එක අපි පියවර දෙකකට ලියන්න වෙනවා right ln input number කියලා මැසේජ් එක දීලා semicolon ඕනේ ඊළඟට ඒක කියවලා දාගන්න n වලට ඊළඟට rem කියන එක සමාන වෙනවා number එක mod කරන්න දෙකේ if එකක් යනවා ඊට පස්සේ if rem සමානයි බිඳුව නම් then display කියන එක right ln උඩුකම ඇතුලේ display even මේක even කියලා display කරනවා ඒවට semicolon දෙන්නේ නැහැ else එහෙම නැත්නම් right ln odd මේ ඔක්කොම ඉවරලා එක semicolon එකක් එනවා මෙතන මතක තියාගන්න if එකේ මෙන්න මේ තැන් වල semicolon නැත මෙතනට semicolon ඕනේ නැහැ මෙතනට semicolon ඕනේ නැහැ මෙතනට semicolon ඕනේ නැහැ මෙතනට semicolon ඕනේ අන්තිමේදී ප්‍රෝග්‍රෑම් එකේ එන්නේ ඔන්න ප්‍රෝග්‍රෑම් එක හරි එහෙනම් අද අපි ක්ලාස් එක නතර කරනවා